අයිබෝන් පුතේ අපි 12:55ට දැම්මට එකතු වෙන ප්‍රමාණය නම් අඩුයිනේ. එකෙන් පස්සෙම තමයි කට්ටිය එකතු වෙන්නේ. හරි ඔයගොල්ලන්ට මම ප්‍රශ්නේ වුණා ගොඩක් අය උත්තර ලියලා ඉවර දුන්නත් ගොඩක් අය නේ ටිකක් අය තමයි ලියලා ඉවර තිබුණේ නේද මට උත්තර ලියලා එවන්න ඕනේ එච්චරට අමාරු වැඩ ටිකක් මේ දවස්වල නැතුව ඇති කියලා මම විශ්වාස කරනවා නේ කාර්ය බහුල නොවේ නෑ කියලා නේ excuse me sir ඔව් ටියුට් ගන්නේ කොහොමද ටියුට් ගන්න ඕන පුතේ අර net එක දාන්න ඕනේ ඔයගොල්ලෝ මේ ඒකෙන් තමයි ගන්නනේ මේ මාසේ ටියුට් එක ගන්න ඕනේ ඒ කියන්නේ තාම ගොඩක් අය අරගෙන නැහැ මේ ඒ net එකට ගිහිල්ලා නම්බර් එකට කතා කරලා යන්න පුතේ එතකොට මේ මාම ඉන්නවද නැද්ද කියලා හොයාගන්න පුළුවන් මේ ගන්න පුළුවන් net එක දානවා සිසුනන්ද ඉස්කෝලේ ඉස්සරහා තියෙන්නේ දන්නවා සර් එතන උඩ ගෙදර තමයි දෙන්නේ ඒකට කෝල් එකක් දීලා බලන්න හරි මේ ප්‍රශ්නට උත්තර ලියලා එවන්න මම දැන් ඉසිරි දාලා තිබුණා අසිඳු දාලා තිබුණා ඊට පස්සේ නිශාංකා දාලා තිබුණා ඒ ටික තමයිනේ
සඳරීට අමතක වුණාද? මන් දැම්මද? බලලා එව්වද මං? ඔව් සර්. එහෙනම් හරි. මට ඒක ඔයා ගොඩක් ඒ දාපු දවසේ මේ වන්නේ නැත්තේ මට ඒක මතක නැත්තේ. මේ අනිත් අයත් ලියලා එවන්න නේ. මම ලියලා එවන්න කියන්නේ මට දාන්න කියන ඕගොල්ලෝ වැඩේ කරන්නේ නැති කියලා හිතන නිසා. එතකොට දාන්න ඕනේ ෂුවර් එකටම කරාද නැද්ද කියලා. දැන් ප්‍රශ්න ටිකක් දෙනවා ඒ ටික සාකච්ඡා කරන්න යන්නේ මට එවන්න මම ඒ අඩුපාඩු ටික ඔයගොල්ලන්ට ඒවලේ හදලා එවන්නම්. නැත්තම් මම අතින් ලියලා හරි උත්තර ටික ඔයගොල්ලන්ට දානවා. හරිද? ගැටලුවක් තියෙනවා නම් පස්සේ පන්තියේදී අහන්න. හරිද? තේරෙන්නේ නැති යමක් තියෙනවා නම් ඊට වඩා තව පැහැදිලි කරගන්න ඕන නම්. හරිද? අපි අද පාඩමට යමු පුතේ. අපි ද්‍රවාංකය ගැන කතා කර හිටියේ මට මතක හැටියට නම් නේද? ඒකේ අන්තිමට ලිව්වේ මොකද්ද පුතේ? අර ද්‍රවාංකේ රූප සටහනක් යන්න නේද? නේද? කවුරුවක් කතා කරන්නේ නැහැ. සඳලි ඔව් සර්. අන්තිමට ලියලා තියෙන්නේ මොකද්ද පුතේ? අන්තිමට ලියලා තියෙන්නේ ජලයේ ප්‍රභාංගය පහත් පරිදි සෙවිය හැකියි කියලා රූප සටහන. රූප සටහන ඇඳලා විතරයි නේ. ඔව්. ඔව් සර්. ඔව්. එතකොට පුතේ දැන් ඔය මම අයි අදින්නාගේ ගිය සතියේ අඳපු රූප සටහන මෙන්න මෙහෙම එකක් තමයි අපි ඇද්දේ. මෙහෙම මේකට අයිස් කැර ටිකක් දාලා මෙහෙම උෂ්ණත්වමානයක් තියලා මේ එතකොට මේකේ ජලය යම් ප්‍රමාණයක් අපි හිතමු තියෙනවා කියලා. මේක දිය වෙලා. දැන් මේක දිය වෙනකොට තමයි පුතේ මේක දිය වෙනකොට අපි කියන මොකද්ද? ඝන ද්‍රව බවට පත් වෙනවා කියලා. නේ? එතකොට මේ ද්‍රව බවට පත් වෙන වෙලාවේදී උෂ්ණත්වය තමයි පුතේ අපි කියන්නේ මොකද්ද? ද්‍රවාංකය කියලා. නේ? ඝනයක් ද්‍රවයක් බවට පත් වෙන වෙලාවේදී උෂ්ණත්වයට තමයි ද්‍රවාංගය කියන්නේ. එතකොට අයිස් මොන බවටද පත් වෙන්නේ? ජලය බවට පත් වෙනවා. හරිද? අයිස් ජලය බවට පත් වෙනවා. අන්න ඒ වෙලාවේදී මේ උෂ්ණත්වමානය කියන පාඨාංකය තමයි අපි ද්‍රවාංකය කියලා කියන්නේ. පැහැදිලිනේ? ඒතකොට අපි මෙතනට කියන්නේ අයිස් වල ද්‍රවාංකය ඉන්නේ පුතේ. හොඳ. අයිස් වල ද්‍රවාංකය. හරිද? අයිස් වල ද්‍රවාංකය. ඒතකොට මේකේ අගයක් පෙන්නනවා පුතේ. सेल्सियस अंशක බිඳුවක්. හරිද? සෙල්සියස් වලින් ගත්තොත් අයිස් වල ද්‍රවාංකය බිඳුවයි. ෆැරන්හයිට් වලින් ගත්තොත් නම් පුතේ 32ක් විතර වෙනවා. හරිද? ඒක ලිව්වනේ ද්‍රවාංකය කියලා කියන්නේ මොකක්ද කියලා. ඔව්. ඊට පස්සේ ලියන්න පුතේ මෙහෙම ඒක ලියාගෙන මෙයන් ලියන්න මේම අවස්ථාවේදී ඒ රූප සටහනට යටින් ලියන්න මෙම අවස්ථාවේදී අයිස් මෙම අවස්ථාවේදී नेहांसा ඇහෙනවද? ඔව් සර්. ඒක ලියන්න පුතේ අර රූප සටහනක් අදලා දෙනකො අන්තිමට යටි ඒක ලියන්න මෙම අවස්ථාවේදී අයිස් ජලය බවට පත්වන අතර උෂ්ණත්වමානයෙන් පෙන්වන්නේ අයිස් වල ද්‍රවාංකයයි.
උෂ්ණත්වමානයෙන් පෙන්වන්නේ අයිස් වල ද්‍රවාංකයයි. උෂ්ණත්වමානය පෙන්වන්නේ අයිස් වල ද්‍රවාංකයයි. එතකොට ඔය අයිස් විතරක් නෙමෙයි තව ගොඩක් ඒවායි අපිට ගන්න පුළුවන් පුතේ මෙහෙම අපි එක පොඩි වගුවක දාගමු ඔයාලා පොතේ එක තියෙනවා ද්‍රවාංක ගත්තොත් මෙහෙම ද්‍රව්‍ය ද්‍රවාංකය හරිද ද්‍රව්‍ය විදිහට අපිට ගන්න පුළුවන් එකක් තමයි අයිස් දීලා තියෙනවා එතකොට ඒකේ ද්‍රවාංකය පුතේ සෙල්සියස් අංශක 0යි හරිද ඊට පස්සේ පැරෆින් ඉටි කියලා තියෙනවා ඔය පැරෆින් ඉටි කියන්නේ ඉටි 5000 වල තියෙන ඉටි හරිද පැරෆින් ඉටි කියන්නේ හරිද එතකොට ඒකේ තියෙනවා පුතේ සෙල්සියස් අංශක 60ක් ඒ කියන්නේ 60කට රත් කරාම තමයි ඝන ඉටි ද්‍රව ඉටි වෙන්නේ හරිද ඊට පස්සේ මේක තව දීලා තියෙනවා ඊයම් මොකද්ද වෙන්නේ 317කට රත් කරන්න ඕනේ ද්‍රව කරන්න හරිද ඊළඟට මේකේ තව දීලා තියෙනවා යකඩ ද්‍රව කරන්න පුතේ සෙල්සියස් අංශක 1539කට රත් කරන්න ඕන මෙන්න මේක. එතකොට මේකෙදි වෙන්නේ ඝනයක් ද්‍රවයක් බවට පත් වෙනදී ඔක අනිත් පැත්තට අපිට කියන්න පුළුවන් මෙන්න මේ උෂ්ණත්වයේදී ඝන යකඩ මේ උෂ්ණත්වයේ තියෙන පුතේ ද්‍රව විදියට තමයි තියෙන්නේ. මෙතනින් එහා 1539ට වඩා වැඩි උෂ්ණත්වයන් වලදී යකඩ තියෙන්නේ ද්‍රව විදියට. හරිද? ඊළඟට ඊයම් සෙල්සියස් අංශක 317ට පස්සේ තියෙන්නේ ද්‍රව ඊයම්. ඊට වඩා වැඩි උෂ්ණත්වයකදී. ඊළඟ 60ට වඩා වැඩි උෂ්ණත්වයකදී තියෙන්නේ පුතේ ඝන ඉටි නෙමෙයි ද්‍රව ඉටි. බිඳුවට වඩා වැඩි උෂ්ණත්වයකදී තියෙන්නේ අයිස් නෙමෙයි ජලය. තේරුණාද? එතකොට මේ විදිහට අපිට මේක පැහැදිලි කරගන්න පුළුවන්. හරිද? එතකොට මෙන්න මේ ටිකත් පුතේ ඔතනින් ලියා ගන්න. සර් මොන ඉටි දාලා තියෙන්නේ? මොකද පුතේ? පැරෆින් ඉටි. පැරෆින් කියලා කියනවා පැරෆින්. ඔය කියන්නේ ඉටි 5000 ඉටි පුතේ හොඳේ අර ප්ලාස්ටික් ඉටි නෙමෙයි.
හරි නේද? දැන් ඊට පස්සේ අපි යම් පුතේ තවත් ඔය වගේම එකක් තියෙනවා. ලියලි ඉවරයි නේද? ඉවරද කාවින්දයා? ඔව් සර් ලියලි ඉවරයි. හරි. උදම්ජිත් ඉවරද? උදම්ජිත් තාම නෑ සර්. හරිද? හරි සර්. එතකොට අපි ඊළඟට පුතේ යන් තාපාංකය කියන එක බලන්න. තාපාංකය කියන්නේ දැන් අපිට මෙතනදී ඝනයේ ද්‍රව වුණානේ. ද්‍රව වලින් පස්සේ මොකද්ද වෙන්නේ? තවදුරටත් රත් කරොත් වාෂ්ප. වාෂ්ප. අපි කියන වායු බවට පත් වෙනවා පුතේ. දැන් මේ මෙතන උෂ්ණත්වය තමයි ද්‍රවාංකය කිව්වේ. මෙතන උෂ්ණත්වයට අපි කියනවා තාපාංකය කියලා. තේරුණාද? මෙතන උෂ්ණත්වය ද්‍රවාංකය, මෙතන උෂ්ණත්වය තාපාංකය. ඒතර අපි කොහොමද ඒක පැහැදිලි කරගන්නේ? ද්‍රවයක් වායුවක් බවට පත්වන නිශ්චිත උෂ්ණත්වයට කියනවා මොකද්ද? තාපාංකය කියලා. මොකද්ද? ද්‍රවයක් වායුවක්. නැත්නම් ද්‍රව අවස්ථාවේ පවතින දෙයක් වායු අවස්ථාවට පත්වන නිශ්චිත උෂ්ණත්වයට කියනවා මොකක් කියලාද? තාපාංකය. පැහැදිලිද? එතකොට පුතේ අපිට ගන්න පුළුවන් මේ ජලය සර් ඔව් ඝන යකඩ මේ ද්‍රව කරන්නේ සර් මේ උෂ්ණත්වය එන්නේ. මට තේරුන්නේ නැහැ පුතේ. මේ සර් එතකොට මේ ඝන යකඩ මේ ද්‍රව කරන්නේ තාපය භාවිතය කරලානේ. ඔව් ඝන යකඩ එතකොට සර් එතන යකඩ මෙන්න මේ ගානක රත් කරොත් 1539ක් මේ ගානක රත් කරොත් මොකද වෙන්නේ? ද්‍රව වෙනවා පුතේ. පැහැදිලිද? මේ ගානක රත් කරොත් ඒ රත් කරන තාපය දෙන්න ඕන පුතේ. හරිද? මේ ගානකට එහා රත් කරපු ගමන් මොකද වෙන්නේ? 1539.1 නැත්නම් 1540 කියමුකෝ. 1540 වෙනකොට මොකද වෙන්නේ? මේක ද්‍රව වෙනවා. පැහැදිලිද මේ දිනුක? මෙයාට හයිය කියලා වහින ඔයගොල්ලන්ට තත්ත්වේ අපැහැදිලිද මන්ද? දිනුක පැහැදිලිද කියන එක? ඔව් සර්. ඒකවල පුතේ ඝනය රත් කරනකොට තමයි ද්‍රව වෙන්නේ. හොඳ. ඒ කියන්නේ එක එක ඒවා එක එක ඝන. දැන් ජලය නම් රත් කරන්න ඕනෙම නෑ. දැන් අපි සාමාන්‍යයෙන් අද දවස ගත්තොත් සෙල්සියස් අංශක 25ක විතර රස්නයක් තියෙනවා කොහොමද? එතකොට බිඳුවට වඩා වැඩිනේ 25. එතකොට ජලයේ ඝන අවස්ථාවේ තියෙන විදියක් නෑ. ද්‍රව අවස්ථාවේ තමයි තියෙන්නේ. හරිද? දැන් අපි රත් කරොත් ඝනයිටි සෙල්සියස් අංශක 60කට වඩා ඒක ද්‍රව වෙනවා. තේරුණාද? දැන් ඕකේ සමහර ඒවා තියෙන පුතේ දැන් අපි මේ උෂ්ණත්වනේ දැන් තියෙන්නේ. මේ උෂ්ණත්වය ද්‍රවාංකය පන්නපු උෂ්ණත්වයක් නම් ඒ ඔක්කොම ද්‍රව වෙලා තියෙන්නේ. තේරුණාද? දැන් ජලය ද්‍රව මට්ටමේ තියෙන්නේ මේ 25ට වඩා ද්‍රවාංකය අඩු නිසා. මේ අපි කිව්වේ බිඳුවයි කියලානේ. ඒතකොට බිඳුව 25ට වඩා අඩු හින්දා ජලය දැන් තියෙන ද්‍රව මට්ටමේ. පැහැදිලිනේ? හරිද? එතකොට අපි කියනවා පුතේ ද්‍රවයක් වායුවක් බවට පත් වෙන නිශ්චිත උෂ්ණත්වයට කියන එම ද්‍රව්‍යයේ
මොකක් කියලාද? තාපාංකය කියලා. ඝනයේ ද්‍රවයක් වායුවක් බවට පත්වන උෂ්ණත්වය එම ද්‍රවයේ තාපාංකය කියලා කියනවා. අනිවාර්යයෙන්ම ද්‍රවයක් වෙන්න ඕනේ. ඒක රත් කරනකොට මොනවා බවට පත් වෙන්න ඕනේ? වායුවක් බවට පත් වෙන්න ඕනේ. ඒ වෙලාවේ පෙනෙන උෂ්ණත්වය තමයි පුතේ මොකක් කියලාද කියන්නේ? එම ද්‍රවයේ තාපාංකය. හරිද? දැන් ඕක අර ජලයට අදාළව අපිට හොයන්නත් පුළුවන්. ජලයට අදාළව කොහොමද හොයන්නේ? මෙහෙම. දැන් මේ උෂ්ණත්වමානයක් දානවා. මේක පුතේ මොකද කරන්නේ? රත් කිරීමක් කරනවා. බන්සන් 1000කින් රත් කරනවා. නේ? බන්සන් 1000කින් රත් කරනකොට මොකද වෙන්නේ? මේ ජලය නටන්න පටන් ගන්නවා. අන්න ඒ වෙලාවේදී මේකේ තියෙන උෂ්ණත්වය තමයි අපි කියන්නේ මොකක්ද? ජලයේ තාපාංකය කියලා. හොඳ. අයිස් වල නම් ද්‍රවාංකය, ජලය නම් තාපාංකය. නේ? මේක අපි කැකෑරුම් නලය කියලා ගමු. හරිද? මේක බන්සන් 1000ක. මේක ආධාරකය. මේක උෂ්ණත්වමානය. තේරුණාද? එතකොට මේ විදිහට අපිට පුළුවන් මොකද ජලයේ තාපාංකය. ජලයේ තාපාංකය සෙල්සියස් අංශක 100ක් වෙනවා පුතේ. දැන් අපි දන්නවා අයිස් තියෙන්න ඕනේ බිඳුවට වඩා පහළින්. ජලය තියෙන්නේ පුතේ බිඳුවත් 100ත් අතර. 100ට වඩා වැඩි උෂ්ණත්වයක නම් හැමතිස්සෙම ජලය තියෙන්න ඕන කොහොමද? වාෂ්ප විදියට. පැහැදිලිද ඒක? බිඳුවට වඩා අඩු නම් අයිස්, බිඳුවත් 100ත් අතර නම් ජලය, 100ට වඩා වැඩි නම් මොනවද? ජල වාෂ්ප එහෙම නැත්නම් කුමාලය. හරිද? හැබැයි සමහර අවස්ථාවලදී තියෙනවා පුතේ ජල වාෂ්ප තියෙන්න පුළුවන් ඔයත් වඩා අඩු උෂ්ණත්ව වලත්. හොඳ. දැන් උදේට මීදුම තියෙනවනේ නේ? හරිද? එහෙම තියෙන්න පුළුවන්. ඒක මම ඔයගොල්ලන්ට පස්සේ පැහැදිලි කරන්න. නමුත් අපි මේ කතා කරන්නේ රත් කිරීම සහ ඒකට අදාළව තමයි මේ කියන්නේ. ඒකට අදාළව තමයි මේ කියන්නේ. සර් හොදිනුක. මේ එතකොට දෙපාරක් එහෙනවා. ලාවට මේ ලාවා වලදී කොපමණ උෂ්ණත්ව ප්‍රමාණයක් තියෙන පුළුවන්ද? ඒක ඇහුන්නේ නැහැ පුතේ මට. ලාවා වලදී ඔව්. හරි. ලාවා වලදී පුතේ උෂ්ණත්වය තියෙන්න පුළුවන්. සාමාන්‍ය අපි පොළවේ අභ්‍යන්තරයේ සෙල්සියස් අංශක 6000ක් විතර කියනවා. හරිද? දැන් අපි ඔය කියන මැග්මා ලාවා ඒක ඊට වඩා අඩු උෂ්ණත්වයක තියෙන්න පුළුවන්. පෘථිවිය අභ්‍යන්තරයේ උෂ්ණත්වය ගොඩක් වැඩි. හරිද? ඒකේ ඒ වගේ උෂ්ණත්වයක් තියෙන්න පුළුවන් කියලා කියනවා. දැන් ඔයගොල්ලන්ට අපි කලින් පාඩමකදී කතා කරානේ පෘථිවියේ 5500ක් 6000ක් විතර උෂ්ණත්වයක් තියෙන්න පුළුවන් කියලා. නේද? පෘථිවියේ ස්වභාවය අර්ථ කිව්වනේ. ඔව් මම මතකයි ඒ ගණන් තමයි කිව්වේ 5500ක් 6000ක්. හරිද? එතකොට ඒ ගණන් ඒ වෙලාවේදී එහෙම තියෙන්න පුළුවන්. හොඳ. ඔව් දැන් ඔයගොල්ලෝ කියෝ. එතන 4400ක් 5000ක්. හරේ උෂ්ණත්වයේ ඒ ගණන් තියෙන්න පුළුවන් කියලා කියන පුතේ. හරිද? ඒක නිසා එහෙම ඒ වගේ උෂ්ණත්වයේ ඒ ගණන් තියෙන්න පුළුවන්. හරි නේද? පැහැදිලිද දිනුක? උත්තරේ හම්බුණාද නැත්නම් ආයෙ අහන්න. හම්බුණා. හරි. එතකොට අපි කියනවා පුතේ මෙන්න මේ විදිහට අපිට පුළුවන් ජලයේ මොනවද තාපාංකය හොයාගන්න. දැන් ලියන්න මාතෘකාවක් ජලයේ තාපාංකය ජලය නෙමෙයි තාපාංකය කියලා මාතෘකාවක් ලියන්න. තාපාංකය
तापांकය ඒක ලියන්න පුතේ මෙහෙම ද්‍රවයක් වායුවක් බවට පත්වන ද්‍රවයක් වායුවක් බවට පත්වන නිශ්චිත උෂ්ණත්වය වායුවක් බවට පත්වන නිශ්චිත උෂ්ණත්වය ද්‍රවයක් වායුවක් බවට පත්වන නිශ්චිත උෂ්ණත්වය නිශ්චිත උෂ්ණත්වය එම ද්‍රවයේ තාපාංකය ලෙස හඳුන්වයි. එම ද්‍රවයේ තාපාංකය ලෙස හඳුන්වයි. එම ද්‍රවයේ තාපාංකය ලෙස හඳුන්වයි. මේක පොඩි අනුමාත්මකාවක් ලියා ගන්න පුතේ ජලයේ තාපාංකය සෙවීම කියලා. ජලයේ තාපාංකය සෙවීම කියලා මෙන්න මේක අඳ ගන්න කොටක් දාලා ජලයේ තාපාංකය සෙවීම රූපය අඳ ගන්න ඕනේද? ඔබේ රූපය අඳ ගන්න පුතේ. අඳ ගන්න මම එතකම් බලමු වීඩියෝ එකක් ඕරන්න තියනවද කියලා දෙන්නම්. නම් කරන්නත් ඕනද? ඔය නම් කර අනිවාර්යයෙන් නම් කරන්න ඕනේ. අඳගත්තා සර්. ඉවරද අනිත් අය? නෑ හරි එමින් ඉවර කරන්න.
ඉවරයි සර්. ඉවරයි. හැමෝම ඉවරයිද? නෑ සර්. හරි නේද? මම ඔන්න පොඩ්ඩක් boiling point क्या मुझे तापांकය जलයේ तापांकය Point of the liquid is defined as the temperature at which the vapor pressure of the liquid equals the atmospheric pressure surrounding the liquid. When water is heated, its molecules gain energy and the kinetic energy increases. On heating continues, a particular temperature is reached where these molecules leave the surface in the form of vapor to produce a pressure above the water equal to the atmospheric pressure. This is the boiling point of water. The normal boiling point of water is 100 degrees. सेल्सियस The अंश boiling सी point है of pure water increases on adding soluble substances such as sugar or common salt. ඒවා ඕගොල්ලන්ට ඕනේ නෑ සාමාන්‍යයෙන් CI කියලා මතක Our තියාගන්න aim is to determine the boiling point of water. Materials required: අවශ්‍ය කරන දේවල් distilled water, porcelain chips, beaker, delivery tube, rubber cork with two මේකේ holes, පොඩ්ඩක් ඉන්න පුතේ මේක ඕගොල්ලන්ට ඕන මට්ටමේ ගන්න නෙමෙයි තියෙන්නේ thermometer, and a bottle. වෙන එකක් බලමු Procedure: මෙන්න මේක බලමු එක එක ඒවා අවස්ථා කීපයක boiling point ඒ කියන්නේ ಜಾති කීපයක හොඳ එක එක ඒවා උෂ්ණත්වයන් මේ තියෙන oil තෙල් වර්ගයක් ඊට පස්සේ මේ තියෙන ඇල්කොහොල් පුතේ ඊළඟ ඇල්කොහොල් ඊළඟ ජලය දැන් ඔය තුනේ තාපාංක තුන වෙනස් වගේක් ඔයගොල්ලන්ට පේන නටන වැටියේ තුන ඒක ওই හොට් ප්ලේට් එකක් උඩ තියලා තියෙන එක රත් වෙන්නේ එපාරේ දැන් නිකන් රත් වෙනවා කියලා රත් වෙනවා පුතේ හොඳ හොට් ප්ලේට් එකක් උඩ තියෙන්නේ ඒක නිසා කුකුළු දානවා හරිද දැන් මේක උෂ්ණත්ව මානනම් දාන්න නැහැ පුතේ ඉක්මනටම රත් වෙන දැන් මේක පේනවනේ ඉක්මනට නටන්න පටන් ගන්න මොකද්ද මේ ඇල්කොහොල් එක නේ ඉස්සෙල්ලාම නටන්නේ ඇල්කොහොල් එක නේ ඒක පේනවනේ බලන්න ඊළඟට මොකද්ද කියලා ඒ කියන්නේ තාපාංකය අඩුම පුතේ ඇල්කොහොල් වල ඊළඟ නටන්න පටන් තෙල් එක නේද තෙල් එකද වතුර ඉතුමිනි අනිත් එක නවිදු ඔය එකේ නවිදු ඔන්න දැන් ඉතින් හරිද ඒකේ දෙවණියෙන් නටන්නේ පුතේ ජලය ඒ කියන්නේ අඩු තාපාංක ඊළඟට ජලයේ ඔයිල් වල ඊට වඩා වැඩි තාපාංකයක් තියෙනවා පේනවනේ අඩුම තාපාංකය ඇල්කොහොල් ඊළඟට ජලය වැඩිම තියෙන්නේ පුතේ මොනවයිද
ඔයිල් මොනවද කියලා ඔයිල් දාලා නැහැ. මේකේ ඒ තියෙන ඔයිල් එකක් තමයි අපිට ගන්න වෙන්නේ. මේක බලමු. දැන් හැම එක්කෙනාම මේ කූටු ගන්නවනේ. ඇයි මෝඩ ඔච්චර? දැන් මෙතන පෙන්වන්න හදන්නේ මේ ජලයේ තාපාංකය පුතේ රත් කරනවා. නටනකොට උෂ්ණත්වය කීයක්ද කියලා තමයි බලා ගන්න වෙන්නේ. තාම රත් කරනවා ඒකත් අර හොට් පේන්නේ රත් කරන්න මොකකින්ද කියලා නේද? බලන්න නටන වෙලාවේ කීයද උෂ්ණත්වය කියලා. ගොඩක් වෙලා ගන්නවා. ඔන්න දැන් නටන්න පටන් ගත්තා. මේ වෙලාවේ පාඨාංක කීයක්ද කියලා බලන්න. ඔන්න 100යි නේද? අර 10යි බිංදුවක් අනිත් පැත්තේ තියෙන පුතේ. 100යි නේ. හරිද? ඔහොම එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. හරිද? එතකොට ලියා ගන්න පුතේ මෙහෙම ලියන්න ජලය රත් කරන විට එම ජලය වාෂ්පවන උෂ්ණත්වය කොහොම ලියන්න කියන්න පුළුවන්ද? ජලය රත් කරන විට එම ජලය වාෂ්ප වන උෂ්ණත්වය එම ජලය වාෂ්ප වන උෂ්ණත්වය